හරි නේද පුතේ? සම්බන්ධ වුණා හරි. අපි එහෙනම් දැන් කතා කරන්න හදන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ සෙවීම. අපේ මාතෘකාව වෙන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ සෙවීම. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ සෙවීම. මධ්‍යන්නය සෙවීම. ඔක තමයි පුතා අපේ මාතෘකාව. සමූහිත කියන්නේ සමූහණය කරන ලද. ඒ කියන්නේ අපි කාණ්ඩ කරනවා. පුතාලා දන්නවා 9 පන්තියේදී අපි දත්ත කාණ්ඩ කරලා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති ගොඩනගපු විදිය ඔබට මතක ඇති. එතකොට එවැනි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මේ මධ්‍යන්නේ කියන නිරූපයාගේ සොයාගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි දුවේ පුතේ අපේ අවධානය යොමු වෙන්න හදන්නේ. මේ මධ්‍යන්නේ සොයන්නේ කොහොමද කියන එක. ඒකට අපි ඔන්න බලන්න අපි කරන විදිය. ඒක සඳහා මම උදාහරණයක් ගන්නම්. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද? ඔයගොල්ලන්ට පේනව නේද? ලියන්න ගැටලුවක් ලියන්න අපි ගැටලුවක් ගමු පුතා. ලියන්න මෙහෙම. එක්තරා ජල ව්‍යාපෘතියකින් ජලය ලබා ගන්නා පවුල් 70ක් ජලය ලබා ගන්නා පවුල් 70ක් මාසයක් තුල පරිභෝජනය කළ ජල ඒකක ගණන පිළිබඳ දත්ත පහත වගුවේ දැක්වේ. දත්ත පහත වගුවේ දැක්වේ. දත්ත පහත වගුවේ දැක්වේ. මේ වගුව ඇඳ ගන්න. මේකේ තියෙනවා පන්ති ප්‍රාන්තර මෙතන. පන්ති ප්‍රාන්තර මෙතන පවුල් ගණන. දොළහ 14 15 17 18 20 21 23
24 26 27 29 පවුල් ගණන මෙතන පවුල් 5යි 9යි 11යි 26යි 11යි 8යි හරිද දැන් පුතාලට පේන්න ඕන මේකේ මේ එක්තරා ජල ව්‍යාපෘතියකින් ජලය ලබා ගන්නා පවුල් 70ක්. ඒ ජලය ලබා ගන්නා පවුල් 70 ජලය පරිභෝජනය කළ ජල ඒකක ගණන තමයි මේ ගොනු කරලා තියෙන්නේ. මේ පන්ති ප්‍රාන්තර කියලා කියන්නේ ජල ඒකක ගණන. මේ ජල ඒකක. මේ ජල ඒකක ගණන. එතකොට පවුල් 5ක මේ පවුල් 5ක් ජල ඒකක 12 14 ප්‍රාන්තරය තුල පරිභෝජනය කරනවා. පවුල් 9ක් 15 17 ප්‍රාන්තරය තුල පරිභෝජනය කරනවා. පවුල් 11ක් 18 20 ප්‍රාන්තරය තුල පරිභෝජනය කරනවා. 26ක් 21 23 ප්‍රාන්තරය තුල මේ වගේ පරිභෝජනය කරනවා. එතකොට අපිට කියන්නේ ප්‍රශ්නේ තමයි පවුලක් කියන්න පවුලක් පාවිච්චියටගත් මධ්‍යන්න ජල ඒකක ගණන මධ්‍යන්න ජල ඒකක ගණන ජල ඒකක ගණන ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගණනය කරන්න. ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගණනය කරන්න. පූර්ණ සංඛ්‍යාවට ගණනය කරන්න. පවුලක් පාවිච්චියටගත් මධ්‍යන්න ජල ඒකක ගණන ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගණනය කරන්න. දරුවනි දැන් මෙතන අපි දන්නේ නැහැනේ සාමාන්‍යයෙන් පවුලක් පරිභෝජනය කරන ජල ඒකක ගණන කීයද කියලා දන්නේ නැහැ. මොකද මේ ජල ඒකක ගාන මේ වගේ වගුවක ඇතුළත් කරලා තියෙන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්. දැන් අපි හිතමු මේ ඔන්න එක නිවසක් සමහර වෙලාවට ජල ඒකක 13ක් පරිභෝජනය කරන්නේ නැති. තව නිවසක් ජල ඒකක 14ක් පරිභෝජනය කරන්නේ නැති. මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියට අනුව අඩුම ඒකක ගාන 12යි. අඩුම ඒකක 12යි. වැඩිම ඒකක 29යි. මේ අතර සහ ඒ දෙකත් ඇතුළත්ව මේ නිවාස 70 ජලය පරිභෝජනය කරන්නේ නැති. එතකොට අපිට සංඛ්‍යානයේදී පුතා යම් යම් තීරණ ගැනීමේදී අපිට මේ සමූහයේ දිහාම බලලා අපිට තීරණ ගන්න බෑ. මේ සමූහය දිහා බලලා අපිට තීරණ ගන්න බෑනේ. මේක යම් විසිරුණු සමූහයක්නේ. තොරතුරු සමූහයක්. එතකොට අපිට ඕන මේ තොරතුරු සමූහය නිරූපණය කරන අගයන්. ඒවට තමයි අපි කියන්නේ නිරූප්‍ය අගයන් කියලා. විතක අපි ඒවට කියනවා කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කියලා. එතකොට මේකේ නිරූප්‍ය අගයන් ලෙස මේ මධ්‍යන්නය අපි සලකනවා. මධ්‍යන්නේ දැන් මේ මධ්‍යන්නේ කියන්නේ නිරූප්‍ය අගයක්.
එතකොට මෙවැනි අවස්ථාවක අපි මධ්‍යන්නේ හොයන්නේ කොහොමද කියන එක ගැන තමයි අපේ අවධානය යොමු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් පවුලක් පාවිච්චියට ගන්න ජල ඒකක ගණන තමයි අපිට අවශ්‍ය ආසන්න පූර්ණ සංඛ්‍යාවට. එතකොට පුතා මේ මධ්‍යන්නේ හොයන්න අපි ක්‍රම දෙකක් භාවිතා කරන්න හදයි. ඔයගලන්ට මම 9 එක ක්‍රමයක් කියලා දීලා ඇති. නමුත් අපි මෙතන ඒක භාවිතා කරමු මතක් වෙන්නත් එක්ක. ඔබ දැන් සටහන් කරගෙන ඉවරයි නේද? ඔන්න මම ඊළඟ පිටුවට යනවා. ලියන්න ඔබ මෙහෙම මධ්‍යන්නය සෙවිය හැකි ක්‍රම දෙකකි. සෙවිය හැකි ක්‍රම දෙකකි. මධ්‍යන්නේ සෙවිය හැකි ක්‍රම දෙකකි. ඒ ක්‍රම තමයි පුතා මේ මධ්‍යන්නේ සොයන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් තමයි සිග්මා මේ සංකේතයේ සිග්මා fx බෙදීම සිග්මා f මගේ මේ සංකේතය කියන්නේ පුතා සිග්මා මේකේ සිග්මා මේකෙන් අදහස් කරන්නේ එකතුව කියන අදහස එකතුව කියන අදහස තමයි fx සිග්මා fx බෙදීම සිග්මා f ඒ කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ දත්තවල මුළු එකතුව දත්තවල ඓක්‍යය අපි බෙදනවා පුතා දත්ත ගණනින්. අපි දත්ත ගණනින් බෙදනවා. දත්තවල ඓක්‍ය දත්ත ගණනින් බෙදනවා. ඒ කියන්නේ පරිභෝජනය කරන ලද මුළු ජල ඒකක ගාන අපි හොයා ගන්නවා. පරිභෝජනය කරන ලද මුළු ජල ඒකක ගණන හොයලා ඒ අදාළ නිවාස ගණනින් බෙදනවා. එතකොට අපිට එනවා සාමාන්‍යයෙන් එක් නිවසක් පරිභෝජනය කරන්නේ නැතයි සිතන ජල ඒකක ගණන. අනිත් එක තමයි පුතා ඒ එකතු කිරීම සිග්මා fd බෙදීම සිග්මා f කියන එක. මේකට අපි කියන්නේ උපකල්පිත මධ්‍යයනේ ඇසුරේ. මේකට අපි කියන්නේ උපකල්පිත මධ්‍යයනේ ඇසුරේ. මධ්‍යයනේ ඇසුරේ. ඒ කියන්නේ මම මේ කොටසෙදි කියලා දෙන්නම්. උපකල්පිත මධ්‍යයනේ ඇසුරේ. දැනට මේක සටහන් කරගන්න බලන්න. හරිද?
හරි නේද දරුවනේ? මම ඊළඟ අදියරට එනවා. දුල්නෙත් හරිද? හරිනේ. ඔන්න අපි යමු දැන් පළවෙනි ක්‍රමයට. දැන් අපි පළවෙනි ක්‍රමයට අනුව හොයන්න හදන්නේ පුතේ. මේකෙදි ඔයගොල්ලන්ට සකස් කරන්න වෙනවා වගුවක්. ඒ වගුව මෙන්න මේ විදිහට ඔන්න බලන්න. ඔයගොල්ලෝ නමේදිත් කරා මේකේ තීරු ගත්තොත් 1යි 2යි තීරු 4යි. එතකොට ඔබ මාත් එක්කම කරන්න 1 2 3 4 5 6 6ක් එන්න ඕන. ඒ කියන්නේ 1 2 3 4 5 6 ඔන්න මේ විදිහට වගු වෙන්නේ. මෙතන අපි ගන්නෙ පන්ති ප්‍රාන්තර මෙතන අපි ගන්නෙ පවුල් ගණන ඒ පවුල් ගණන තමයි පුතා අපි හඳුන්වන්නේ සංඛ්‍යාතය කියලා. ඒක අපි ගන්නෙ F කියලා. පවුල් ගණන තමයි සංඛ්‍යාතය. එතකොට පවුල් 5ක් ඒකක 12යි 14යි පවුල් 9ක් ඔගොල්ලෝ මේ වගේ පුරවන්න 15යි 17යි පවුල් 11ක් 18යි 20යි පවුල් 26ක් 21යි 23යි පවුල් 11ක් 24යි 26යි පවුල් 8ක් 27යි 29යි. දැන් මේ ඔක්කොගෙම පවුල් ගාන එකතු ඔයගොල්ලෝ දන්නවා මෙතන ඉන්නේ පවුල් 70යි. ඒ F ගේ එකතුවනේ පුතා. මේ ඉන්නේ F ගේ එකතුව. ඒක තමයි අපි කියන්නේ එකතුව පෙන්වන්න අපි සිග්මා සංකේතය දානවා. මේ තමයි සිග්මා F. සිග්මා F 70යි. මුළු දත්තවල එකතුව 70යි. දෙවෙනි රූලේ මොනවද ලියන්නේ? ඔව්. දෙවෙනි රූල අපි එන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපිට ඕනේ මේ පවුල් 70ම පරිභෝජනය කරන ලද ජල ඒකක ගණනනේ. අපිට ඕන මුළු පරිභෝජනය කරන ලද මුළු ජල ඒකක ගණනෙට පරිභෝජනය කරන ලද මුළු ජල ඒකක ගණන. මුළු ජල ඒකක ගණන. ඒ පරිභෝජනය කරන ලද මුළු ජල ඒකක ගණන අපි බෙදන්න එපා පුතා නිවාස ගණනි. නිවාස ගණන. ඕකනේ. එතකොටනේ සාමාන්‍යයෙන් එක් නිවසක් පරිභෝජනය කරන ලද ජල ඒකක ගණන එන්නේ. ඕකටනේ අපි මධ්‍යන්නේ කියන්නේ. ඕකනේ අපි අර සූත්‍රයක් විදියට පෙන්නන්නේ මුළු පරිභෝජනය කියන්නේ සිග්මා fx මුළු නිවාස ගාන සිග්මා f. දැන් දුවේ පුතේ අපි සිග්මා f හොයාගෙන තියෙන්නේ. දැන් ඕගොල්ලෝ සිග්මා f හොයාගෙන තියෙන්නේ කොහොම 70යි. එතකොට ඕගොල්ලන්ට අවශ්‍යයි පරිභෝජනයේ මේ නිවාස 70ම පරිභෝජනය කළ මුළු ජල ඒකක ගණන. දැන් ප්‍රශ්නයක් තියෙනවා අපිට මේ එක් නිවාස පරිභෝජනය කරන ලද ජල ඒකක ගණන අපි ළඟ වෙන වෙනම නැහැ. අපි ළඟ වෙන වෙනම නැහැ. අපි ළඟ අමුදත්ත නැහැ. රැස් කරගත්ත දත්ත ටික අපි ළඟ නැහැ. ඒ රැස් කරගත්ත තොරතුරුනේ මේ සමූහණය කරලා තියෙන්නේ. දැන් අපිට අභියෝගයක් තියෙනවා මේ නිවාස 70 පරිභෝජනය කරන ලද මුළු ජල ඒකක ගණන හොයාගන්න.
අන්න එතරයි අපිට තියෙන ගැටලුව. නමුත් මෙතන අපිට මේ නිවාස පහ පරිභෝජනය කරපු ජල ඒකක ගාන පෙන්නන්නේ 12යි 14යි ප්‍රාන්තරය නේ මේ විදිහට. වැඩිම නිවාස ගානක් 26ක්. පරිභෝජනය කළ තියෙන ජල ඒකක ගාන 21යි 23යි. දැන් අපි උතන්ට මොකද කරන්නේ? එතකොට අපි සංඛ්‍යානේ මූලධර්ම යටතේ මේ සංඛ්‍යානේ යටතේ අපි හොයන්නේ පුතා සැබෑ අගයන් නෙවෙයි. අන්න ඒක මතක තියාගන්න. මේ සැබෑම අගයන් නෙමෙයි අපි හොයන්නේ. අපි හොයන්නේ පුතා ආසන්න අගයන්. ආසන්න අගයන් තමයි අපි හොයන්නේ. සැබෑ අගයන්ම නෙවෙයි. ආසන්න අගයන්. එතකොට අපි යම් යම් උපකල්පන වලට එනවා. උපකල්පන වලට එනවා. දැන් මෙතන අපි උපකල්පනයක් ගන්නවා. මොකද්ද ගන්න උපකල්පනය? ගන්න උපකල්පනය තමයි මේ නිවාස පහ පරිභෝජනය කරන ලද ජල ඒකක ගණන සඳහා අපි අගයක් ගන්නවා. අගයක් තනි අගයක් අපි ගන්නවා. ඒ තනි අගය සඳහා සුදුසු වෙන්නේ කුමක්ද? දැන් පරිභෝජනය කරපු ජල ඒකක ගාන 12 14 ප්‍රාන්තරය තුල නම් තියෙන්නේ මේ ඉන්නේ ඉහළ සීමාව නම් මේ පහළ සීමාව නම් එතකොට අපි මේ නිවාස පහ පරිභෝජනය කරන ලද ජල ඒකක ගණනට උපකල්පනයක් ගන්න වඩාම සුදුසු වගේ 12යි කියලා ගන්න එකද 14යි කියලා ගන්න එකද? එතකොට මම උපකල්පනය කරනවා මේ නිවාස පහ පරිභෝජනය කරපු ජල ඒකක ගන්න 12යි කියලා. එතකොට 12යි කියලා මම ඒක ගත්තොත් ඒක සාධාරණද කියලා මට කියන්න. ඉහළ මාගේ නෙවෙයි මෙතන මේ පහළ මාගේ හරි අනිත් පැත්තට ඉහළ මේ පහළ මාගේ මෙතන ඉහළ මාගේ. එතකොට මම පහළ මාගේ ගත්තාම සාධාරණද? නෑ. ඒක සාධාරණ නෑනේ පහළ මාගේනේ අරන් තියෙන්නේ. හරි එහෙනම් මම ඉහළ මාගේ ගන්නවා. එතකොට සාධාරණද? නෑ. එහෙමනම් ඒකත් නැත්තම් මම මොකද්ද ගන්න ඕනේ එහෙමනම්? මම ගන්න ඕනේ මේ ප්‍රාන්තරේ පුතා සාධාරණ වෙන්න නම් මැද අගය ගන්න ඕන. මේ ප්‍රාන්තරේ මැද අගය ගන්න එක තමයි සාධාරණ වෙන්නේ. මැද ගන්නෙ කොහොමද? 12යි 14යි එකතු කරලා එන උත්තරේ අපි දෙකෙන් බෙදනවා. ඒ කියන්නේ 26 දෙකෙන් බෙදනවා. බැලුමට ඉතින් අපිට පැහැදිලි 13 12 13 14. මැද අගය ගන්න එක. ඕකට අපි කියන්නේ පුතා මධ්‍ය අගය කියලා. මොකද්ද මධ්‍ය අගය? එහෙනම් මේ තීරුව මධ්‍ය අගය. මධ්‍ය අගයේ තීරුව. ඒක තමයි අපි දත්තය ලෙස සලකන්නේ. x කියලා ගන්න ඒක. නැතුව මේ දත්ත කාණ්ඩේම අරගෙන මේ කතාව අපිට කරන්න බෑ. දැන් කෙනෙක් තර්ක කරා ඉතින් සර් කොහොමද මේ නිවාස පහ පරිභෝජනය කරන ලද ජල ඒකක ගණන 13යි කියලා අපි දන්නේ නැහනේ. ඔව් අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. අපිට මේ දීලා තියෙන තොරතුරුත් එක්ක ගන්න පුළුවන් වඩාම සාධාරණගේ තමයි 13. 12 ගන්න එක සාධාරණ නැති බව ඔබට මට පේනවා. 14 ගන්න එක සාධාරණ නැහැ. සාධාරණ වෙන්නේ මේ පන්ති පාතරේ මැදගේ ගන්න එක. පැහැදිලිද? එලෙස පුතා එහෙනම් ඕගොල්ලෝ මේ තීරුව පුරවන්න බලන්න. මේ තීරුව පුරවන්න. මම වෙලාව දෙන්නම්.
හරිද? එතකොට හරි ඔව් අභිෂේක් කියන්න මේ පේලිය කියන්න බලන්න. කො 16 19 22 28 අන්න හරි. දැන් එතට වෙනකන් තේරුණාද? දැන් අපිට ඕන මේ නිවාස 70 පරිභෝජනය කරන ලද මුළු ජල ඒකක ගණන. දැන් මුළු ජල ඒකක ගණන සොයා ගැනීමේදී අපිට මතුවෙච්ච ගැටලුව තමයි මේ එක් නිවාස පරිභෝජනය කළ ජල ඒකක ගාන කාණ්ඩ විදිහට තියෙන්නේ. එතකොට ඒ සඳහා සාධාරණ අගයක් ලෙස අපි මධ්‍යගය ගන්නවා. ඉතින් ඕගොල්ලෝ විභාගෙදි මේ ක්‍රමය භාවිතා කරොත් මේ තීරුව ඔබ නිවැරදිව පිරෙව්වොත් එක් වැරද්දක් නොසලකා අපි මේ තීරුව ඔබ නිවැරදි නම් එක ලකුණක් ඔබට පරිත්‍යාග කරනවා. එකක් දෙනවා පුතා. මම මේ O level marking වලට අනුව කියයි. වාර විභාගෙත් එහෙම. එක ලකුණක් ඔන්න ඔබට ලැබෙන විභාගයේ. දැන් ඊළඟ කාරණාව. දැන් අපිට ඕනේ පරිභෝජනය කරන ලද මුළු ජල ඒකක ගණනනේ. එහෙනම් දැන් අපිට නිවාස එක දැන් මේ එක නිවාසයක් ඒකක 13යි කියලා අපි සලකනවා. ඒ වගේ නිවාස පහක්. එහෙනම් දැන් අපිට මේ සමූහිත සංඛ්‍යාතය අපිට අදාළ නැහැ. සමූහිත කාණ්ඩේ ඒවා අපිට අදාළ නැහැ. මෙතනින් අපි ගන්නෙ දැන් මේකට අපි කියන්නේ දැන් අසමූහිත වෙලා තින්නේ. දැන් මේ දෙක ගුණ කරනවා අපි. එතකොට 13 ඒවා 5ක් 50යි 15යි 65යි නේ. එතකොට මෙතන ඉන්නේ ජල ඒකක ගාන 65යි. ඒ කියන්නේ fx තීරය අපි පුරවන. fx පුතාලට තියෙන්නේ f තීරුව x ගෙන් ගුණ කරලා මෙන්න මේ තීරුව පුරවන්න. මම ඔබට අවස්ථාව දෙන්නම්. ගුණ කරලා මේ පේලිය පුරවන්න කල්පනාව. right පටන් ගන්න. හරි. ඔව්. විශ්ව කියන්න මට එහෙනම් කියන්න කවුද? විශ්ව නුවන්ත මට කියන්න මේක කොහොමද එන්නේ එහෙනම් මේ ටික? fx තීරුව 65යි 144යි 209යි. කොමින්ද 144යි ඊළඟ එක පුතා 209යි 209යි 572යි. ආ පුතා 472යි 572යි 572යි 275යි 275යි 224යි 224යි අනිත් දරුවෝ දැන් කියන්න අඩුපාඩුවක් තියනවද? ආ ඔක්කොම හරි සර්. හරිනේ. හරි. එතකොට ඊළඟට අපිට දැන් ඔන්න මුළු ජල ඒකක ගණනනේ ඕනේ. එහෙනම් මුළු ජල ඒකක ගණන කියන්නේ සිග්මා fx.
sigma fx. මේ ටිකේ පුතා එකතු ඕගොල්ලෝ හොයාගන්න ඉක්මනට. මේ ටික එකතු කරන්න ගන්න. ඔය ටික එකතු කරන්න. එක්දාස් 489 කීය දෙන්නේ 1489යි. ඔව් සර්. 1489. හැමෝටම ආවද? 1489 ආවද හැමෝටම? ඉසුල ආවද ඉසුල 1489 එහෙමනම් මුළු ජල ඒකක ගණන පුතේ 1489. දැන් අපිට එහෙනම් මධ්‍යයන්නේ හොයන්න පුළුවන් නේ. එහෙනම් අන්න අපි මධ්‍යයන්නේ හොයනවා. මොකද කරන්න ඕනේ පුතාලා 1489 70න් බෙදලා පළමු දශම ස්ථානයට හොයන්න. මොකද ආසන්න පූර්ණ සංඛ්‍යාවටනේ අපෙන් අහන්නේ. එතකොට අපි පළවෙනි දශම ස්ථානයට මේක ඉස්සලා හොයාගමු. හරි. බෙදන්න බලන්න 1489 70. 70න් බෙදලා පළවෙනි දශම ස්ථානයට හොයන්න. 1489 70න් බෙදලා පැහැදිලිව 70 වත් දෙකයි නේද පුතා? එතකොට අපිට මෙතන එනවා 140. ඊට පස්සේ මෙතන 8යි 89ට 1යි 70යි ඊට 19යි දශම ටික තිබ්බා 190ට 190ටත් ආයෙ අපිට ගන්න පුළුවන් 2යි 140යි ඉතුරු වෙනවා 50ක් ඒ කියන්නේ 21.2යි ආසන්න පූර්ණ සංඛ්‍යාවට උත්තරේ එන්නේ එතකොට 21යි ඒ කියන්නේ ජල ඒකක ගණන ජල ඒකක 21යි. ජල ඒකක 21යි. දැන් තේරුණාද ඔයගොල්ලන්ට? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් නිවසක පරිභෝජනය ජල ඒකක 21යි. අන්න එහෙම ලියන්න. ලියන්න අපිට ලියන්න පුළුවන් මෙහෙම සාමාන්‍යයෙන් නිවසක පරිභෝජනය ජල ඒකක 21කි. ජල ඒකක 21කි. ඔන්න ඔය කතන්දරේ තේරුණාද? එතකොට මේකේ සාමාන්‍ය ලකුණු පිරිනැමීම වෙන්නේ මේ fx තීරයේ ඔක්කොම නිවැරදි නම් fx තීරයේ ඔබ ඔක්කොම නිවැරදි නම් ලකුණු දෙකක් එනවා. එක් වැරද්දක් නොසලකයි. 1489ට එකක් එනවා. එතකොට ඔබට ආපු මේ එකතුව 70න් බෙදෙන බව පෙන්නනවට එකක් හම්බ වෙනවා. ඊට පස්සේ 21.2ට එකක් හම්බ වෙනවා 21ට එකක් හම්බ වෙනවා. සමස්ත ගැටලුවේ එතකොට බලන්න මේ ලකුණු කීයක් ඔබට මේ මධ්‍යයන්නේ සෙවීමෙන් ලැබෙනවද කියලා බලන්න. එතකොට මෙතන 2යි 3යි 4යි 5යි 6යි 7ක්. ලකුණු 7ක කොටසක් මෙතන තියෙනවා මධ්‍යයන්නේ සෙවීමට. 7 6 වගේ තමයි දෝලණය වෙන්නේ. සමහරවිට fix තීරුවට එක ලකුණක් දෙන අවස්ථාවක් තියෙනවා. අනිත් ඒවා ඒ විදිහටම ලැබෙනවා. ඔබට මෙතන යම් එක වැරද්දක් වුණොත් දැන් එක වැරද්දක් වුණා කියමුකෝ ගුණ කිරීමේදී මේ ලකුණු දෙක හම්බුණාට මේ ලකුණු හම්බ වෙන්නේ නැහැ.
හැබැයි ඒ ආපු එකතු ඔබ 70න් බෙදෙන බව පෙන්නනවට ලකුණ හම්බ වෙනවා. මේක හම්බ වෙනවා. ඊට පස්සේ ආයි මේ ලකුණ එන්නේ නැහැ. ඇයි බෙදුවා මේක එන්නේ නැහනේ. මේක එන්නේ නැහැ. එතකොට මේකේ වැරදි දෙකක් හරි එක් වැරද්දක් හරි වුණොත් ඔයගොල්ලන්ගේ ලකුණු 3ක් විතර අයින් වෙනවා. වැරදි මේක දෙකක් වුණොත් වැරදි මුලින් ඉඳන්ම වැරදි දෙකක් වුණොත් ඔබට මේ එක ලකුණ මේක විතරක් ලැබෙයි. අනිත ඔක්කොම අයින් වෙනවා. ඒ හින්දා මේක හරි සීකල්පනාවෙන් කරන්න ඕන කටයුත්තක්. ළමයි සැහැල්ලුවෙන් අරගෙන සමහර වෙලාවට මේවා මේ ಗುಣ කරනකොට බෙදනකොට තමයි වරද්දගන්නේ. මම ඔබෙන් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි පුතා. අපි දැන් දෙවෙනි ක්‍රමයට යන්න හදයි. දෙවෙනි ක්‍රමයට. ඔන්න මම මේ එකම දෙවෙනි ක්‍රමය කියලා දෙන්නම්. දෙවෙනි ක්‍රමය. ඔව්. අපි ඒකට වෙනම වගුව සකස් කරගමු. මට දෙවෙනි ක්‍රමයට යන්න ඔයගොල්ලොත් මේකට තව එක තීරුවක් එකතු වෙනවා. මේකට තව එක තීරුවක් එකතු කරනවා. ඔන්න ඔහම අපි තව එක තීරුවක් එකතු කරනවා. අපි දැන් කරන්න හදන්නේ දෙවෙනි ක්‍රමය. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යයන ඇසුරේ. ඒ අන්තිමට එකතු කරන තීරුව ටිකක් දිගට ඕන. නෑ මේ විදිහට ගන්න. උපකල්පිත මධ්‍යයන ඇසුරේ. උපකල්පිත මධ්‍යයන ඇසුරේ. එතකොට මේකෙත් අර වගේම තමයි මෙතනට අපි ගන්නවා පන්ති ප්‍රාන්තර මෙතනට අපි මෙතනට ගමු සංඛ්‍යාතය නැත්නම් පවුල් ගණන එතකොට 12 14 15 17 18 20 21 23 24 26 27 29 එතකොට මෙතන පවුල් ගණන වෙන්නේ 5 9 11 26 11 8 එතකොට අපි සිග්මා f මේකනේ f එක. එතකොට සිග්මා f 70යි. සිග්මා f 70යි. දැන් කොහොමද වෙන්නේ? ඔන්න හොඳට බලා ගන්න. වචනේ තියෙනවනේ පුතා උපකල්පිත කියලා. උපකල්පිත. මේ උපකල්පිත මධ්‍යයන්ය පාවිච්චි කරන්න හදන්න. අපි මෙතනට එනවා මේ මධ්‍ය අගය අපි කොහොමද ගන්න වෙනවා? මධ්‍ය අගය. මධ්‍ය අගයේ තීරුව අපි ගන්න වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මධ්‍ය අගයේ ඉන්නේ එතකොට මෙතන 13 16 19 22 25 28 නේ 13 16 19 22 25 28 ඒක තමයි මධ්‍යයගේ තීරුව. දැන්
අපි උපකල්පනයක් කරනවා සාමාන්‍යයෙන් මේ නිවාසවල ජල පරිභෝජනය ඒකක මෙන්න මෙච්චරයි කියලා. උපකල්පනයක් කරනවා. සාමාන්‍යයෙන් ජල පරිභෝජනය ඒකක මෙච්චරයි කියලා. මෙච්චරයි කියන්නේ කොච්චරද? දැන් මම උපකල්පනය කරනවා සාමාන්‍යයෙන් ජල පරිභෝජනය මේ නිවාසවල නිවසක සාමාන්‍ය ජල පරිභෝජනය ඒකක 10යි කියලා මම උපකල්පනය කරනවා. මම මේ කරපු උපකල්පනය මේ කියනා වූ දත්ත සමූහය දිහා බැලුවාම මේ ගත්ත උපකල්පනය සාධාරණද? මට ඔබෙන් උත්තරයක් ඕන. නැහැ. නැත්තම් ඒකට හේතුවක් තියෙන්නත් ඕන. ඒකක 10ක් පාවිච්චි කරන පවුල් එකක්වත් නැහැ. ඒකක 10ක් පාවිච්චි කරන පවුල් එකක්වත් නැහැ කියලා තමයි ඔයා කියන්නේ. එතකොට මම ඒකක 13යි කියලා කිව්වොත් 13ක් පරිභෝජනය කරන ඒකක නිවාස මෙතන තියෙනවද? ඔව්. තියෙනවා කියලා නිශ්චිතව කියන්න පුළුවන්ද? බෑ. නිශ්චිතව කියන්න බෑ. තියෙන්න හැකියාව තියෙනවා. හැබැයි 10ක් කියන්න තියෙන හැකියාව තියෙනවද? නැහැ. 10ක් සඳහා තියෙන හැකියාවක් කොහෙත්ම නැහැ. ඇයි ඒ? අවම ගාන කීයද? 12. ඉතින් 12ට අඩු වගේක් මේකේ අපි උපකල්පනය කරන එක සාධාරණ නැහැ. ඒ වගේම තමයි එහෙමනම් මම 30ක් කියලා ගත්තොත් ඒකත් සාධාරණද? නැහැ. ඒකත් කොහෙත්ම නැහැ. ඇයි? 29යි උපරිම වේ. එහෙනම් අපි උපකල්පනයක් කරනවා නම් කරන්න ඕනේ 12යි 29යි කියන සීමාව තුල. නේ? 12යි 29යි සීමාව තුල. එතකොට මම උපකල්පනය කරොත් එහෙම 19.5යි කියලා. මම උපකල්පනය කරනවා සාමාන්‍ය නිවසක ජල පරිභෝජනයේ 19.5යි කියලා. එහෙම ගන්න බැයිද? ඔක කතා කරන්න ඕන. ඔබෙන් උත්තර ඕන මට. ඔක කතා කරන්න දරුවෝ. ඒකත් අර මේ 29න් 12 එකතු කරලා දෙකෙන් බෙදලා එහෙම ගන්න. මම දැන් උපකල්පනයක් ලෙස සාමාන්‍ය නිවසක ජල පරිභෝජනයේ 19.5යි කියලා ගන්න එක මේ කියන දත්ත සමූහයත් එක්ක ගැලපෙනවද නැද්ද? ගැලපෙනවා. ගන්න පුළුවන්. දුවේ පුතේ 12යි 29යි අතර ඕනෑම අගයක් මට මෙතන උපකල්පනය කරන්න පුළුවන්. 12යි 29 අතර ඕනෑම අගයක් මට උපකල්පනය කරන්න පුළුවන්. 12ට අඩු හේකුයි 29ට වැඩි හේකුයි ගන්න එක තමයි සාධාරණ නැත්තේ. හැබැයි මම ගන්න උපකල්පනය මත සැබෑ මධ්‍යනේ දැන් මම ගණනය කරන්න එපා. මේක සැබෑ මධ්‍යනේ නෙවෙයි උපකල්පිත මධ්‍යනේ. එතකොට මම ගන්න උපකල්පනය මත සැබෑ මධ්‍යනේ ගණනය කිරීමේදී ඒ කාර්යය සංකීර්ණ වෙනවා පුතා. අපි මෙතන දශම ගානක් උපකල්පනය කරනකොට. අර අපි කියන්නේ ඉල්ලම් කරනවා වගේ වැඩක්. මෙතන ඔබ 12යි 29යි අතර ඕනෑම අගයක් උපකල්පනය කරලා ඊට අනුරූපව ඉතුරු ඒවා අපි හොයලා අපගමනයන් හොයලා සැබෑ මධ්‍යනයේ හෙව්වොත් ඒ සැබෑ මධ්‍යනයේ සඳහා එන අගය මෙතන කුමක් උපකල්පනය කරත් මේ සීමාව තුල කුමක් උපකල්පනය කරත් අනිවාර්යයෙන්ම සැබෑ මධ්‍යන්නේ එකම අගේ වෙන්නම ඕන. ඒක ඕගොල්ලන්ට මම තහවුරු කරනවා මේ එකම ගැටලුව තුලින්. එහෙනම් අපි ඉල්ලම් ගන්න ඕනේ නෑනේ. දශම ගණන් මෙතනට ගාවගෙන නේ. එතකොට වෙන්නේ අපිටම සංකීර්ණ වෙනවා. එහෙනම් ඕගොල්ලෝ තීරණය කරන හරි පූර්ණ සංඛ්‍යාවක් අපි උපකල්පනය කරන එක වඩා හොඳයි කියලා. එතනදී පුතා මම ඕගොල්ලන්ට දැන් මෙතන තාම මේකේ ගණනය කිරීම ගැන අදහසක් නැති හින්දා මම මෙතන මෙහෙම කියනවා. මෙතනදිත් අපි උපකල්පනය කිරීමේදී සැලකිලිමත් යුතු විශේෂම කාරණාව තමයි මේකේ තියෙනවානේ මාත පන්තිය කියන එක.
වැඩිම නිවාස ගණනක් පරිභෝජනය කළ ජල ඒකක ගණන. මේ වැඩිම නිවාස ගණනක් පරිභෝජනය කළ වැඩිම නිවාස ගණනක් පරිභෝජනය කළ ජල ඒකක ගාන තියෙනවනේ 21 23. අන්නේ 21 23 මධ්‍යයගය අපි උපකල්පනය කරන එක තමයි වඩාම හොඳ. තේරුණාද? 21 23ට අදාළ පන්ති පාත. ඒ කියන්නේ මාත පන්තියේ මධ්‍යයගය. මාත පන්තියේ මධ්‍යයගය අපි උපකල්පනය කරන එක තමයි වඩාම හොඳ. මොකද ඒතකොට සුළු කිරීම වලදී පුතා අපිට ගොඩාක් පහසු වෙනවා. ඒක ඔයගොල්ලන්ට තේරෙයි කරගෙන යනකොට. අන්න එතන අපි රතු පෑනෙන් තරු ලකුණක් දාලා ලියාගමු අන්නේ කාරණාව. මට විනාඩියක් දෙන්න. ලියන්න මෙහෙම උපකල්පිත මධ්‍යයනය සඳහා උපකල්පිත මධ්‍යයනය සඳහා මාත පන්තියේ මධ්‍යයගය මාත පන්තියේ මධ්‍ය අගය මාත පන්තියේ මධ්‍ය අගය වඩා සුදුසු වේ. වඩා සුදුසු වේ. උපකල්පිත මධ්‍යයනය සඳහා මාත පන්තියේ මධ්‍ය අගය වඩා සුදුසු වේ. වඩා සුදුසු වේ. එහෙමනම් දැන් අපි මොකද කරන්නේ? උපකල්පිත මධ්‍යයනයේ ලෙස ගන්නවා උපකල්පිත මධ්‍යයන්ය. ගන්නේ පුතා 22. 22 ලෙස ගනිමු. තාවද ගන්නේ 22. ඕක තමයි අර අපි සූත්‍රයේ A කියලා ගන්න. A 22යි. නමුත් ඇත්තටම සැබෑ මධ්‍යයනේ මේකද කියලා අපි දන්නේ නැහැ. සමහරවල් සැබෑ මධ්‍ය මේක වෙන්නත් පුළුවන්. ඊට අඩු අගයක් වෙන්නත් පුළුවන්. ඊට වැඩි අගයක් වෙන්නත් පුළුවන්. ඔන්න දැන් ඊළඟට බලන්න මොකද කරන්න කියලා. අපි කරපු උපකල්පනයට අනුව දැන් මේ එක් නිවාසවල ජල පරිභෝජනයේනේ අපි මධ්‍ය අගයට ගත්තේ. එතකොට ඊට අනුව මේ වෙනස් වීම අපි හොයනවා. දැන් මම සාමාන්‍යයෙන් නිවසක ජල පරිභෝජනයේ ඒකක 22ක් කියලා සැලකුවාට මෙතන වෙලා තියෙන්නේ 13යි. මෙතන වෙලා තියෙන්නේ 13යි. එතකොට මෙතන අඩුවීමක් වෙලා තියෙන්නේ. අඩුයි. 22යි කියලා ගත්තට 13යි. එතකොට කොච්චරක අඩුවක් තියෙනවද? 22න් 13ක් අඩු කරා. එතකොට 7යි 2යි 7යි 2යි 9ක් අඩුයි.
22ත් එක්ක අපි සැසඳුවා 13 9ක් අඩු. 22යි කියලා සැලකුවට මෙතන 16යි. කොච්චරක් අඩුද? එතනදී 5ක්ද 6ක්ද? 6ක් අඩුයි. මෙතන 22යි කියලා සැලකුවාට 19යි. කීයක් අඩුද? 3ක් අඩුයි. 22යි කියලා සැලකුවාට 22යි. එතන වෙනසක් නැහැ බිඳුවයි. 22යි කියලා සැලකුවාට 25යි. වැඩි. වැඩි බව පෙන්වන්නේ පුතා අපි ධන ලකුණේ. සදිශ සංඛ්‍යා. 3ක් වැඩි. 22 සැලකුවාට 28යි. වැඩි. කීයක් වැඩිද? 6ක් වැඩි. 6ක් වැඩි. එතකොට මෙතන 9ක් අඩුයි, 6ක් අඩුයි, 3ක් අඩුයි. මෙතන 3ක් වැඩි, 6ක් වැඩි. එහෙනම් මේකට තමයි අපි කියන්නේ පුතා අපගමනය කියලා. අපගමනය. අපගමනය. ඒක තමයි අපි කියන්නේ D කියලා ඩිෆරන්ස් එක. D. ඒ කියන්නේ අපේ උපකල්පනයට සාපේක්ෂව එතකොට මේ උපකල්පනයට සාපේක්ෂව මේ විදිහට අපිට අපගමනය එනවා. අපි දැන් හොයන්න හදන්නේ මොකද්ද? අපි ඊළඟට හොයන්න ඕනේ අපගමන මධ්‍යයන්නේ. අපගමන මධ්‍යයන්නේ. අපගමන මධ්‍යයන්නේ හොයන්නේ අපගමනයේ මුළු එකතුව සිග්මා FD බෙදන්න ඕන සිග්මා F වලින්. එතකොට තමයි අපගමනයේ මධ්‍යයන්නේ. අපේ උපකල්පනයට සාපේක්ෂව අපගමනයේ මධ්‍යයන්නේ. එතකොට දැන් අන්න අපි එහෙමනම් අපගමන මධ්‍යයන්නේ හොයන සිග්මා FD එපේ. එහෙනම් FD මේ තීරු දෙක අපි ගුණ කරනවා. එක් නිවාසයක් උපකල්පනයට සාපේක්ෂව ඒකක 9ක් අඩුයි ඒ වගේ නිවාස 5ක්. මේ දෙක ගුණ කරනවා. එතකොට එන්නේ ඍණ 45යි. එලෙස ඕගොල්ලෝ පුතා මේ තීරු දෙක ගුණ කරලා ගන්න මේ විදිහට. මේ තීරු දෙක ගුණ කරලා මේ පේලි පුරවන්න බලන්න. හරි සර්. හරි. කොහමද එන්නේ එතකොට මෙතන? ඍණ 54යි. ඍණ 33යි. බිඳුවයි. 33යි. අයවරකට 48යි. දැන් අපිට එපෑ සිග්මා FT මේ F වල එකතුව සිග්මා FT. දැන් මේකේ ඍණාගයන් තියෙනවා ධනාගයන් තියෙනවා. මේ ඍණ ටික එකතුව මෙතනට ගන්න. මේ ධන ටික එකතුව මෙතනට ගන්න. කීයද එන්නේ ඍණ එකතුව? 132. ඍණ 132යි. ධනාගයන් ටික 81යි. 88යි. දැන් පුතා එහෙනම් මේකේ සිග්මා FT ගන්න ඍණ 132යි 88යි එකතු කරා. අනිවාර්යයෙන්ම ඍණාගයක් ඒ. කීයද? 81යි නේ. මෙතන 81. 81යි එකතු කරා. කීයද? ඍණ 51යි. ඍණ 51යි. 51.
1 1 2 8 5 13 ඍණ 51යි. දැන් එතකොට ඕගොල්ලන්ට තේරෙනවද මා කළ උපකල්පනයට අනුව උපකල්පනයේ මේ අපගමනයේ මධ්‍යයන්ය එතකොට එන්නේ ඍණාගයක්. මොකද ඍණ 51 අපි බෙදනවා සිග්මා F වලින් 70. එතකොට මෙතන ඉන්නේ ඍණාගයක්. දැන් මෙයාව බෙදන්න. දශම ස්ථාන එකක් හෝ දෙකක් වෙනකම් බෙදන්න. 51 70න් බෙදන්න. මට එතන බෙදලා කියන්න. 51 බෙදීම 70. 51ට 70 වේවා නෑ 0යි 51යි දශම තිත තිබ්බ 510යි. 4ක් 7 49යි 490යි. එතකොට මෙතන 0යි මෙතන 11 9ක් 2යි. එතකොට 200යි. 70 ව 2යි 140යි. ඉතුරු 60යි. 0.0 මොකක්ද උනේ? හරිනේ? හරි නේද? 0.72යි. හරි 7.2යි. ඔතනට ආවද? දැන් මම උපකල්පනය කරේ 22යි කියලා. නමුත් උපකල්පනයට සාපේක්ෂව සැබෑ මධ්‍යයනය 0.72ක් අඩුයි. ඍණ වලින් කියන්නේ අඩු බව. උපකල්පනයට සාපේක්ෂව සැබෑ මධ්‍යයනය 0.72ක් අඩුයි. එහෙනම් දැන් අපි එනවා මධ්‍යයන්යට. ඔන්න බලන්න. එහෙනම් මධ්‍යයන්ය වෙන්නේ A එකතු කිරීම සිග්මා FD බෙදීම සිග්මා F. ඒ කියන්නේ 22 එකතු කිරීම ඍණ 0.72යි. ඒ කියන්නේ 22 අඩු කිරීම 0.72යි. ඒ කියන්නේ 22.0 0.72ක් අපි අඩු කරනවා. එතකොට මෙතන 8යි 9න් 7ක් 2යි මෙතන 21යි. එතකොට එන්නේ 21.28යි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට උත්තරේ එන්නේ 21යි. ඔන්න ඒකක 21යි. ඒකට තුන්වෙනි තීරුව නම් කරලා තියෙන මොකක් කියලා? අපගමනයේ කියලා. අපගමනේ D difference. ක්‍රමය අල්ලගත්තද? උපකල්පනය මත පදනම් වෙලා තමයි අපගමන මධ්‍යයන්ය ගොඩනැගෙන්නේ. ඒ අපගමන මධ්‍යයනයට උපකල්පනය එකතු කරාම තමයි සැබෑ මධ්‍යයනය එන්නේ. එතනදී මම ඔබට දුන්නු අවවාදය තමයි උපකල්පිත මධ්‍යයනයේ ලෙස ගන්න කිව්වේ මේ මාත පන්තියේ මධ්‍යයගේ. ඒ කියන්නේ මෙතන අපිට 22. ඒකට හේතුව තමයි එතකොට වැඩිම ප්‍රමාණයක් මෙතන බිඳුව වෙන්නේ. ඇයි වැඩිම නිවාස ගානක මේ ජල ඒකක ගාන බිඳුව වෙනවා. මේ 26 බිඳුවෙන් ගුණ වෙන්නේ වැඩිම. මාත පන්ති කියන්නේ වැඩිම දත්ත ගානක් ඇතුළත් පන්ති ප්‍රාන්තරයේනේ. ඒක බිඳුව වෙනවා. ඒක බිඳුව වෙනවා කියන්නේ සුළු කිරීම පහසු වෙන අනිත් අවස්ථාවලට සාපේක්ෂව. පැහැදිලිද? ඕනාගයක් ගත්තත් මේ අන්න අපි එතනට එමු දැන්. අපි දැන් වෙනාගයක් අරන් බලමු. වෙනාගයක් අරන් අපි මේක ආයි හදමු. හැදුවාම මේ උත්තරේ එනවද කියලා බලමු. ඒක තමයි එන්න ඕනේ කුතුහලයේ තියෙන්න ඕන. දැන් මම කිව්වේ හින්දානේ ඔයගොල්ලෝ මාතපන්ති මධ්‍යයගේ ගත්තේ. අපි මාතපන්ති මධ්‍යයගේ නොවන අවස්ථාවක් අරගෙන ගමු බලන්න. හැබැයි දශම ගාව ගන්න නම් යන්න එපා. ඒතකොට ටික ඔයගොල්ලෝ ඒක ගෙදරදී චෙක් කරන්න දශම අරගෙන. අපි දශම නොවන පූර්ණ සංඛ්‍යාත්මක අගයක් අපි මෙතන ගමු. ඔව්. මේක ලියලා ඉවර නම් මම මේ වගුව මෙතනම සූදානම් කරන්න.
ඉවරද? ඉවරයි. හරි. එහෙමනම් අපි මම මෙතන ඔබත් වගුවට අක්ගලා ආයි අලුතෙන් ඇඳ ගන්න. මේ ටික නෙවෙයි. දැන් මේ ටික හරි මේ අපගමනේ වෙනස් වෙනවා. මේක වෙනස් වෙනවා. ඊට පස්සේ FD වෙනස් වෙනවා. හරි. අපි මොකද්ද උපකල්පනය කරන්නේ? 12යි 29යි අතර පූර්ණ සංඛ්‍යාවක් ඔබ කියන්නේ. 21 අපි මෙහෙම කරමුද? දැන් එකිනෙකා ගියන් ගත්තාම කමන්නේ 17 ගමුකෝ. මම බැලුවේ අවස්ථාව ඔබට කැමති විදිහට ගන්න කියලා. නමුත් ඒකට අපිට ලැබෙන අගයන් එකිනෙක දෙන්න. එකම පොදු අගයකට එන්නේ නැහැ. හරි 17 කියලා අරගෙන වැඩේ කරන්න බලන්න. 17 අපගමනේ පුරවන්න දැන් දන්නවනේ. කරගෙන යන්න. උපකල්පනේ 17. මම ඔබට වෙලාව දෙන්නම්.
हाँ। හරි සර්. හරි සර්. හරි සර්. සර්
හරිද පුතා? හරිද ඔයගොල්ලෝ? අපගමන තීරුව කියන්න බලන්න මට. හරිස කියන්න අපගමන තීරුව 17ට අනුව 4ක් අඩුයි කීයද? 1ක් අඩුයි 2ක් වැඩි 5 8 11 5 8 11 FD යමු ඍණ 20 ඍණ 9 22 22 130 130 88 88 88 මේ දෙක එකතුව ඍණ 29යි මේ ටික එකතුව කීයද ආවේ? ධන 300 28යි. එතකොට ධන 328යි ඍණ 29යි කීයද? 299 ධන 299යි. ධන 299යි. 9 9 18යි 9 2 11යි 12යි 2 1යි 3යි. එහෙනම් දැන් 299 බෙදීම 70. ධනාංගයක් ඉඳ අනිවාර්යයෙන්ම අපේ උපකල්පනයට සාපේක්ෂව සැබෑ මධ්‍යයනේ වැඩි වෙනවද අඩු වෙනවද? අපගමන මධ්‍යයනේ වැඩි වෙනවා. ඒ හින්දා මේ සැබෑ මධ්‍යයනේ 17ට වඩා වැඩි වෙනවා. අපි දැන් 299 බෙදමු 70. එතකොට 70 ඒවා කීයද? 4ක් 4 28යි. 280යි. එතකොට මෙතන 19යි. එතකොට දශම තිප 190ට 190ට එන්නේ එතකොට පුතා 2යි 140යි ඉතුරු වෙනවා 5ක් 50යි මේ 500ට 7යි 49යි මෙතන ඉන්නේ 4.27යි ධන නැ සැබෑ මැදේ වෙන්නේ 17 එකතු කිරීම 4.27 ඒ කියන්නේ 21.27 ඒ කියන්නේ 21යි 21 එනවනේ ඔව් සර්. මෙතන 22.7 උන්කාවේ උනාට සර් මට වෙන ගණන් වගේ යන්නේ ආවේ. බලන්න හරිද පුතේ අඩුපාඩු තියෙනවද සර් චුට්ටක් ඉන්නකෝ හදා ගන්නකම්. කවුද මේ දුල්නෙත්ගේ හරිද අඩුපාඩු හඳුනාගත්තද ඔව් සර් එකතු කරද්දී වැරදිලා 358 කියලා ඇවිල්ලා. ඔව්
ඒ වුණාට සර් 21.7ක් ආවා. සුළු කිරීම කොහේ හරි වැරදිලා. එහෙම සුළු ක්‍රීම් වැරදිලා උත්තරේ ආපම ලකුණු තියනවාද? සුළු කිරීම වැරදි ක්‍රම වලින් නිවැරදි උත්තර වලට ලකුණු දෙන්නේ නැහැ. සර් ඕ දැන් මේ ක්‍රමයට හදද්දී සර් දැන් මේ අර පීවරවල් වැඩි තව අර රෝල මේ තව වගුවේ තීරුවකුත් වැඩිලා එතකොට වෙලාවක් යනවා සමහර වෙලාවට අර පැටලෙන්නත් තියෙන මේ ක්‍රමය ඒක නිසා ඉතින් අර ක්‍රමයට හැදුවනම් ඉවරෙන්ස එක් ගොඩක් ලේසි. එතකොට ඔයා ওই ප්‍රශ්නේ අහනකන් තමයි මම මෙච්චර වෙලා බලන් හිටියේ. දැන් මේ වගේ එකක් ආවොත් එහෙම දැන් අපි හිතමු මේකේ මේ ජල ඒකක ගණන නෙවෙයි. ජල ඒකක ගණනේ මාසික වැටුපක් ආගේ මේ ආයතනයක පුද්ගලගේ මාසික වැටුප. අපි හිතමු 12000න් පටන් අරන් අපි හිතමු 15000. ඊට පස්සේ 15000 නේ ඊට පස්සේ 18000. ඔය වගේ පන්ති පාන්තර තිබුණොත් මොකද කියන්නේ ඔයා? එතකොට මධ්‍යයාගේ දශම ගණන් එන ඒවා තිබුණොත් 113.5 116.5 119.5 මේ වගේ ඒවා තිබුණොත් මොකද කියන්නේ? ඔයාට එතකොට මධ්‍යයාගේ දශම ගණනක් වුණොත් අපගමනය මේ දශම ගණනක් වෙනවා. නෑ මධ්‍යයාගේ දශම ගණනක් වුණොත් අපගමනයේ දශම ගණනක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ඔබේ උපකල්පිත මධ්‍යයේ උපකල්පනයට ගන්න එක අනුව. එතකොට අර මාත පන්තියේ මධ්‍යයක්ගේ අපි උපකල්පනයේ ලෙස ගත්තාම මෙතන වෙනසෙන්නේ අනිවාර්යයෙන්ම පූර්ණ සංඛ්‍යාත්මක අගයක්. එතකොට මෙච්චර ලොකු ගණන් එන්නේ අපගමනයේ පොඩි අගයන් එන්නේ.
මේ වගේ පන්තිපාන්තර විශාල අගයන් එනකොට මේ ක්‍රමය තමයි පුතා වඩාම පහසු. මධ්‍ය අගයට දශම ගණන් එනකොට මේ ක්‍රමය තමයි පුතා වඩාම පහසු. එතකොට අර fx වලින් හදන්න ගියාම මොකද වෙන්නේ? දශම ගණන් ගුණ කර ඔයා එතනදී කොච්චර වරද්ද ගනීද දන්නේ නැහැ නේද? ගුණ කර මේ වරද්ද ගන්න මොතන මෙතනදී මේ දශම ගණන් ආවා කියලා අපගමනේ දශම ගණන් නිරූපණය වෙන්නේ නැහැ. එතනදී සරල පූර්ණ සංඛ්‍යා. නිකිල ධන නිකිල ඍණ නිකිල. එතකොට මේ තීරු දෙක පහසු වෙනවා. ඒක තේරෙයි පුතේ ඕගොල්ලෝ දැන් තාම කරන්න ගත්තේ නැහනේ. කරන්න ගත්තාම ඒක පැහැදිලි වෙනවා. මට උමනා ඔය අහපු ප්‍රශ්න හොඳයි. ඒකට ඕගොල්ලන්ට උත්තරේ ඕගොල්ලන් තුලින්ම එනවා ගණන් හදනකොට මේ ක්‍රමය තේරුණාද පුතාලට? ඔව් සර්. ඔව්. මේ තේරුණානේ. මට විනාඩියක් දෙන්න. හරිද දරුවනි? හරි සර්. දැන් පැහැදිලිද මේ ක්‍රමය ගැන? ඔව් සර්. ක්‍රමය මේක ඉතින් අර අපි සූත්‍රයේ මන් දුන්නේ ඒකතු කිරීම සිග්මා FD බෙදීම සිග්මා F කියලා ඒ සූත්‍රය. ඒක මම කොටස් දෙකකට වෙන් කරලානේ ගත්තේ. ඒ කියන්නේ අපි උපකල්පනය කරන මේ මධ්‍යයන්නේ. ඊට පස්සේ ඊට සාපේක්ෂව අපගමන මධ්‍යයන්නේ. මේ අපගමන මධ්‍යයන්නේ ධනාංගයක් වෙනවා කියන්නේ අපේ උපකල්පනයට සාපේක්ෂව අපගමනය වැඩි වෙනවා. සැබෑ මධ්‍යයන්නේ. ඍණ වුණොත් අඩු වෙනවා. එතකොට මෙතනදී සැලකිලිමත් වෙලා ඔයගොල්ලෝ දෙපාරක් බලන්න ඕන තැන් තමයි අපගමන තීරුව පුතා දෙපාරක් බලන්න අනිවාර්යයි. එතකොට අර මං කිව්ව මාත පන්තියේ මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයේ ලෙස ගන්න. සමහර ගැටලු වලදී ඔබට ඔබ මේ පැත්තට යොමු කරලා තිබුණොත් සාමාන්‍යයෙන් ගැටලුව මේ මධ්‍යයන්නේ හොයන්නේ කිව්වම දෙන්නේ
ඔබට කියන උපකල්පිත මධ්‍යයනේ හෝ වෙන යම් ක්‍රමයකින් හදන්න කියලා. එතකොට වෙන යම් ක්‍රමයක් කියලා කියන්නේ අර අපි සිග්මා fx බෙදීම සිග්මා f කියන ක්‍රමය. එතනදී ඕගොල්ලෝ තමයි ඒක තීරණය ගන්න ඕනේ මෙතනදී Tamanට වඩාම පහසු ක්‍රමය මොකක්ද කියලා. ඉතින් අර මම දකින්නේ මෙතන පන්ති ප්‍රාන්තර ඉතා විශාල අගයන් එනකොට fx වලින් යන්න එපා. එතකොට මේ ක්‍රමය තමයි පහසු. මධ්‍ය අගයේ දශම ගණන් එනකොට මේ ක්‍රමය තමයි පුතා පහසු. එසේ නොවන කල අර සරල පූර්ණ සංඛ්‍යානම් මේ ක්‍රමයෙන් යන එක අපරාධයි. දැන් මේ ගාන අපි ගමුකෝ. මේ ගාන මේ ක්‍රමයෙන් යන එක අර දුන්නේතු වගේ මේකට කාලය වැඩි. මේක මේ පාර මේකට සුදුසු නෑ. අර පාරවල් දෙක තියෙනවා. පාරවල් දෙක ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන එතනදී වඩා සුදුසු වෙන්නේ මොකද්ද කියලා. එතකොට අපගමන තීරුව ගැන දෙපාරක් බලන්න, FD තීරුව ගැන පොඩ්ඩක් දෙපාරක් බලන්න. මොකද මේ දෙක මත තමයි ඉතුරු කොටස් ටික රඳා පවතින්නේ. මේකේ යම් හෝ ඔබ සුළු වැරද්දක් කරලා වැරදි දෙකක් වුණොත් එහෙම ඔබේ ලකුණු 7න් ඔබට හිමි වෙන්නේ එක ලකුණක් විතරයි. මොකද අර මේ 70න් බෙදෙන අවස්ථාව විතරයි ඔබට දෙන්නේ. fx වලින් බෙදෙන අවස්ථාවට විතරයි. ලකුණු 6ක්ම කාලයක් නාස්ති වෙලා අන්තිමට ලකුණුත් නැති වෙලා යන්නේ. තේරුණාද? අපේ ළමයින්ගෙන් ගත්තාම අපි O level ප්‍රශ්න පත්‍රවල ඉතින් ළමයි 10 දෙනෙක්ගෙන් මේක සම්පූර්ණයෙන් නිවැරදිව හදන්නේ ළමයි සාමාන්‍යයෙන් 4 දෙනෙක් 3 දෙනෙක් වගේ තමයි. 50ට අඩුයි. හේතුව ඒගොල්ලෝ කොහේ හරි අත්වැරද්දක් කරගන්නවා. වැරද්දක් හෝ දෙකක් කරගන්නවා. ඒකට හේතුව කලබල වෙනවා. සමහර වෙලාවට මේක සැහැල්ලුවෙන් සලකනවා. හැබැයි වැඩි පිරිසක් හදන ගැටලුවක් තමයි පුතා මේ ගන්න. 80ක් 90ක් කරනවා. සමහර අය ප්‍රශ්න පත්‍රයේ උත්තර සපයන්න සෙකන්ඩ් පේපර් එකේ පළවෙනිම කරන්නේ මේ මධ්‍යයන්‍ය ගාන. මේක අනිවාර්යෙන් එන ගැටලුවක් පුතා. අනිත් එක O level වල අනිවාර්යෙන් එනවා. ඒකේ මේ තෙක්කල් ආව ඉදිරියටත් ඒ වගේම තමයි. එහෙමනම් දැන් තියෙන්නේ ඔයගලන්ට ඉතින් ගැටලු විසඳීම තමයි අභ්‍යාසය ඒ අදාළ අභ්‍යාසය හඳුනගෙන ඒකට අදාළව ගණන් ටික හදන්න පටන් ගන්න. ඊට පස්සේ මම ලබන දවසේ මේකේ පාස් පේපර්ස් O level papers එක අපි සාකච්ඡා කරමු. එතෙක් ඕගොල්ලෝ අච්චුපොතේ අභ්‍යාස ගණන් ටික හදලා ඒවයි අමාරු තැන් තියෙනවා නම් ඒවා මාක් කරලා ඒවා තියාගන්න. අපි එතකොට බ්‍රහස්පතින්දා දවසේ අර සමාන්තර ශ්‍රේණි ගණන් ටිකත් හදලා මේ ගැනත් අපි නැවත සාකච්ඡා කරමු පාස් පේපර්ස් ගණන් ටික. පැහැදිලි? ඒක හොඳයි නේද? හොඳයි. එහෙමනම් අපි අද මෙතනින් නවත්තමු. පැය දෙකක් අපි ගත කරා. ඔව් කියන්න පුතා. අපිට පන්ති ප්‍රාන්තරයේ ඍණ වෙන ඒ වෙනවද? පන්ති ප්‍රාන්තර ඍණ ගයන්නම් ඕගොල්ලන්ට දෙන්නේ නැහැ. එහෙම අවස්ථා එන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම නොවෙනවා කියනව නෙවෙයි වෙනවා. ඕගොල්ලයි සීමාව තුල දෙන්නේ නැහැ. තේරුණාද? ඍණ ගයන් දෙන්නේ නැහැ. මේ මොකද මෙතන අපිට ප්‍රායෝගික අවස්ථා එන්නේ මුදල් නැත්නම් ළමයින්ගේ ලකුණු නැත්නම් ඒ වගේ මේ ද්‍රව්‍ය ප්‍රමාණ සම්බන්ධ වෙන්නේ. එතකොට මේක ඍණ ගයන්ගෙන අවස්ථා ඕගොල්ලන්ට දෙන්නේ නැහැ. හරි? අපගමන තීරුවේ නම් ඉතින් කොහොමද ඍණ ධන සම්බන්ධ වෙනවනේ. හරි? පැහැදිලි? ඔව්. එමනම් පුතාලට සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. නිතරම කියන දේ තමයි නේ. ඉතාමත්ම පරිස්සමින් මේ දවස්වල ගත කරන්න ඕනේ. හරි? right. එහෙනම් අපි බ්‍රහස්පතින්දා මුල ගැහෙන්නේ. එතෙක් අර මං කිව්ව දේවල් ඔයගොල්ලෝ සූදානම් කරගන්න, ගණන් හදන්න, ඕලෙවල් පාස් පේපර්ස් හදන්න. මේ ගණන් තෝර හදන්න පුතා. හරි? කාලය වෙන් කරගෙන ආසාවෙන්. එහෙනම් උසර්ණයි. Thank you sir. Good night.